Welcome to Jayatissa Athoda Hetty YouTube channel. අයිබෝවන් මම ඔබ සැම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න එහෙමනම් අද දවසේදී මම තවත් විශේෂ වචන දෙකක් ඔබට අරගෙන ආවා. අපිට නිතර ගැටලු සහගත සමහර අයට මේ වචන දෙක ටිකක් පැටලෙනවා භාවිත කරන්න ගියාම. So today also I am going to teach you two words that are little problematic. ටිකක් ප්‍රශ්න සහගත ඒවා. Today's words are can and able. එහෙනම් අද වචන දෙක තමයි can සහ able කියන වචන දෙක. මේ can කියන වචනය බොහෝ විට විවිධ අවස්ථාවල යොදා ගන්නවා. හැබැයි අද මම ඔබට පැහැදිලි කරලා දෙන්න යන්නේ මේක යෙදෙන එක අවස්ථාවක් පමණයි. ඒ කියන්නේ we use can for ability. Can to express ability. අපි can එක යොදා ගන්නවා හැකියාවක් ගැන කියන්න. යම් කිසි දෙයක් කරන්න අපිට හැකි පුළුවන් කියලා කියන්න. ඉතින් ඒ වගේම අද අපේ දෙවෙනි වචනය තමයි able කියන වචනය. able කියන වචනය භාවිත කරන්නේ පුළුවන් කියන අදහස දෙන්නම තමයි. යමක් කළ හැකි බවක් කියන්නේ. හැබැයි මේ දෙකේ යෙදුමේ පොඩි වෙනසක් තියෙනවා. අන්න ඒකයි අද දවසේදී අපි සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් අද දවසේදීත් පාඩම අවසාන වෙනකන් හොඳින් ශ්‍රවණය කරන්න. ඔබට මේ වචන දෙක භාවිතය පිළිබඳ කිසිම ගැටලුවක් නැතුව ඉංග්‍රීසි කතා කරද්දිත් ඉංග්‍රීසි ලියද්දිත් මේවා හොඳට පාවිච්චි කරන්න පුළුවන් වෙයි. නිවැරදිව. හරි. එහෙනම් බලමු දැන් අපි. ඔන්න බලා ගන්නකෝ. can කියන වචනේත් able කියන වචනේත් මේ දෙකේම අර්ථය එකයි. මොකද්ද? පුළුවන්. එහෙම නැත්නම් හැකි කියන එක. දැන් අපි බලමු කොහොමද මේකේ වෙනස මොකද්ද කියලා. ඔන්න බලන්න. can කියන වචනේ භාවිතය හරිම ලේසි. මෙහෙමයි කරන්නේ. අපි මුලින්ම වාක්‍යයේ කර්තෘ පදය ගන්නවා. ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනා. අපි මුලට දානවා I කියලා ගමුකෝ. මම. එතකොට මේ can යොදද්දි මම කියන එකේ අර්ථය මට බවට පත් වෙනවා සිංහලයේදී. ඔබට දැන් ඔන්න තවත් විශේෂ දෙයක්. දැන් මම කියන්න අයිනේ. ඔබ ඉගෙනගෙන තියෙන්නේ මම කියන්න අයි කියලා. හැබැයි මට කියන්නත් ඉංග්‍රීසියේ අයි කියන වචනේම තමයි පාවිච්චි කරන්නේ. දැන් මම ගුරුවරයෙක් කියද්දි I am a teacher. එතන මම කියන එකයි එන්නේ. හැබැයි I can කියලා දාපු ගමන් මම පුළුවන් නෙමේ. ඒ සිංහල භාෂාවට හදාගන්නවා මට පුළුවන්. එහෙනම් මම දැන් මෙන්න ගන්න උදාහරණ බලන්නකෝ. මා ළඟ තියෙනවා පොතක්. I have a book. This book is written by me. So I can read this book. ඔන්න පළවෙනි එක. I can read this book. මට මේ පොත කියවන්න පුළුවන්. ඒ මම can දාලා කිව්වේ. හරිම පහසුයි. මොකද්ද කළේ? I subject එක ඊට පස්සේ can සමග ක්‍රියාපදය ඕනේ. read කියන ක්‍රියාව. මේ පුළුවන් දේ කරන්න පුළුවන් මොකද්ද? කියවන්න. එහෙනම් අපි කියනවා I can read this book. මට මේ පොත කියවන්න පුළුවන්. හරි. දැන් බලන්න මේ වාක්‍ය හදද්දී අනිවාර්යෙන් තව විශේෂයෙන් මතක ගන්න මේ can වලට පස්සේ අනිවාර්යෙන් ක්‍රියාවක් ඕනේ. දැන් සමහර අය වැරදිලා මම දැකලා තියෙනවා ඔය ක්ලාසස් වලම ළමයින්ට කියවෙනවා මට ඉංග්‍රීසි පුළුවන්. I can English කියලා කියන අය ඉන්නවා. I can English කියන්න බෑ. මොකද English කියන එක නාමපදයක්. මේ can වලට පස්සේ අනිවාර්යෙන් ක්‍රියාපදයක් ඕනේ. I can speak English කියන්න පුළුවන්. මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. I can write in English. මට ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. එහෙම මිසක් I can English කියන්න බෑ අර සිංහල විදිහට හිතලා. සිංහලේ නම් කියන මට ඉංග්‍රීසි පුළුවන් කියලා. එහෙම බෑ ඉංග්‍රීසියේදී. ඉංග්‍රීසි මොනවද පුළුවන්? කියවන්නද? ඉංග්‍රීසි පුළුවන් කතා කරන්නද? ලියන්නද? කියවන්නද කියලා ඒක අවශ්‍යයි. ඒක නිසා මතක තියාගන්න I can read this book. මට මේ පොත කියවන්න පුළුවන්. දැන් ඔන්න බලන්න හරිම සරලයි. දැන් able දානවා නම් මෙතන පොඩි වෙනසක් වෙනවා. මේ බලන්න able ලියදෙන හැටි. able කියන වචනේදී අපිට බෑ අර වගේ I able කියන්න. ඔන්න ඕක තමයි වෙනස. able කියන වචනෙට කවදාවත් තනියම වාක්‍යයක ඉන්න බෑ. able කියන වචනේ යොදද්දී වාක්‍යයේ කර්තෘට ගැලපෙන විදිහට be verb එකක් ඕනේ. ඔබ දන්නවා වර්තමාන කාලයේ යෙදෙන be verbs තුනක් තියෙනවා. am,
is සහ are. ඒතර මේ තුනෙන් එකක් අනිවාර්යයෙන්ම able එක්කලා වර්තමාන කාලෙදී යොදන්න ඕනේ. අද අපි කතා කරන්නේ වර්තමාන කාලය ගැන. එතකොට මට මේ පොත කියවන්න පුළුවන් කියද්දී අපි able වලින් නම් කියන්නේ I මට ඊළඟට ඕන අනිවාර්යයෙන්ම am කියන උපක්‍රියාව. අර be verb එක. I am දැන් able දාන්න පුළුවන්. I'm able. ඒ වගේම තව විශේෂ දෙයක් මතක තියාගන්න. read කියලානේ අපි ගත්තේ can එක්කලා. able දාද්දී read කියන්න බෑ. to read කියලා එන්න ඕනේ. කියවන්නට කියලා. ඔන්න විශේෂ දේ මොකක්ද එතකොට? able කියන වචනෙට මුලින් අනිවාර්යෙන් එන්න ඕන be verb එකක්. කතෘට ගැලපෙන විදිහට. දෙවෙනි කතාව තමයි able වලට පස්සේ ක්‍රියාව පාවිච්චි කරද්දී ක්‍රියාවේ අර to කියන infinitive ස්වරූපය ඕනේ. එහෙනම් ඔන්න දැන් ඔබට පැහැදිලි. මොකද්ද? I can read this book. මට මේ පොත කියවන්න පුළුවන්. ඒකම අපි able වලින් කියනවා නම් කියන්නේ කොහොමද? I am able to read this book. I am able to read this book. මං හිතනවා දැන් වාක්‍ය දෙක පැහැදිලි. දැන් අපි තවත් වාක්‍ය දෙකක් ගමු. මොකද අපි am විතරක් නෙමෙයිනේ. is are කියන දෙකක් තියෙනවානේ. හැබැයි can වලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න බලන්න can එක. ඔයාට පුළුවන් මේ පොත කියවන්න. අපි එකම වාක්‍යය ගමු උදාහරණයට. ඔයාට පුළුවන් මේ පොත කියවන්න. You can read this book. You can read this book. ඔයාට පුළුවන් මේ පොත කියවන්න. වෙනසක් උනේ නැහනේ. I can මට පුළුවන්, you can ඔබට පුළුවන්. හැබැයි able දාද්දී ඔයාට මේ පොත කියවන්න පුළුවන් කියන එක able දාලා කියද්දී you එක්කලා යෙදෙන be verb එක අවශ්‍යයි. මොකද්ද අපි you එක්කලා දාන be verb එක? you එක්කලා දාන්නේ are කියලා. එහෙනම් ඔබට මේ පොත කියවන්න පුළුවන් කියන එක කොහොමද අපි able වලින් කියන්නේ? You are able to read this book. You are able to read this book. ඔන්න තව එකක්. ඊළඟට අපි ගත්තොත් ඒක වචන කර්තෘ පදයක්. ඇයට මේ පොත කියවන්න පුළුවන්. can වලින් නම් කියන්නේ she can read this book. ඇයට මේ පොත කියවන්න පුළුවන්. she can read this book. හැබැයි able දානකොට she සමග යෙදෙන be verb එක ඔබ දන්නවා. මොකද්ද she සමග යෙදෙන be verb එක? she is. එහෙනම් අපි කියනවා she is able to read this book. She is able to read this book. එතකොට ඔන්න දැන් ක්‍රම ටික මතක තියන්න. මොකද්ද? මුලින්ම මතක තියාගන්න can වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම කර්තෘ පදයක් එක්කලා can කියන modal verb එකත් පුළුවන් කියන්නේ ද මේ වචනයත් ඊට පසුව ක්‍රියාවක මුල් ස්වරූපය පළවෙනි ස්වරූපයත් යොදා ගන්නවා. දෙවෙනියට මතක තියාගන්න able දාද්දී එහෙම කරන්න බෑ. able වලදී වෙන්නේ මුලටම කර්තෘ පදය, ඒ කර්තෘ පදය I නම් am යොදන්න ඕන දෙවෙනියට. you ඇතුළු ඕනම බහුවචනයක් එක්කලා ආයොදනවා. you are, we are, they are, boys are, girls are ඕනම බහුවචනයක් එක්කලා ආදානවා. ඊළඟට he, she, it ඇතුළු ඕනම ඒක වචනයක් එක්කලා අපි is යොදා ගන්නවා. ඊට පස්සේ තමයි able කියන වචනේ යොදන්නේ. able කියන වචනෙට පස්සේ ක්‍රියාව යොදද්දී තව විශේෂ දෙයක් වෙනවා. මොකද්ද? able වලට පස්සේ අනිවාර්යයෙන්ම to දාලයි ක්‍රියාව යොදන්නේ. හරි. ඔන්න එහෙනම් පාඩම හරි. දැන් අපි වෙනද වගේ පුංචි අභ්‍යාසයක් දෙනවා ඔබට. ඔබට තප්පර 10ක් දෙනවා හිතන්න. ඔබට තියෙන්නේ මේ මම දෙන වාක්‍යවල හිස් තැනට එන්නේ canද ableද කියලා තීරණය කරන්න. ඉතින් මේක කරගෙන යද්දී ඔබට අර උගන්වපු ටික මතක් වෙයි. කොහොමද වාක්‍ය ගොඩනගා ගන්න කියන එක. ඉතින් ඊට පසුව දෛනික කතා බහේදී මේවා භාවිත කරන්න. කවදාවත් එතකොට ආයේ ඔබට can සහ able කියන වචන දෙක භාවිතය වැරදින් නැතුව කරගෙන යන්න පුළුවන් වෙනවා. හොඳයි. එහෙමනම් අපි බලමු අද ප්‍රශ්න ටික. මම වාක්‍ය දෙනවා. ඒ දීලා ඔබට තප්පර 10ක් දෙනවා. තප්පර 10 ඇතුළත ඔබ canද ableද කියලා තීරණය කරලා වාක්‍ය හදන්න හරිම පහසුයි. හොඳයි. එහෙමනම් බලමු අපේ ප්‍රශ්න ටික.
හොඳයි. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. අපේ තාත්තාට වාහන පැදවිය හැකියි. Our father is to drive vehicles. Our father drive vehicles. හොඳයි. දැන් ඔබට තප්පර 10ක් තියෙනවා. මේ තප්පර 10 ඇතුළත මේ හිස්තැන් වලට එන්නේ canද ableද කියලා හරි හිස්තැනට හරි වචනය යොදන්න. ඔන්න ඔබේ තප්පර 10 පටන් ගන්නවා. හොඳයි. අපි බලමු පිළිතුර. අපේ තාත්තාට වාහන පැදවිය හැකියි. දැන් අපි දන්නවා ක්‍රම දෙක. අපි able පාවිච්චි කරන්නේ තනියම නෙමෙයි. එහෙනම් is තිබුණොත් our father is able to drive vehicles පළවෙනි එක. දෙවෙනි එක වෙන්න ඕනේ our father can drive vehicles. දැන් ඔබ දන්නවා පැහැදිලිවම can කියන එක subject එකට පස්සේ කෙලින්ම යොදන්න පුළුවන්. ක්‍රියාවේ මුල් ස්වරූපය දෙන්න කියලා ඉගෙන ගත්තා අපි. ඒ වගේම our father is කියලා තිබුණොත් අපි අනිවාර්යයෙන්ම යොදා ගන්න වෙන්නේ able කියන වචනය. මන්ද able තනියම යොදන්නේ be verb එකක් එක්කලා යොදන්නේ. ඒ වගේම ඊට එහා පැත්තේ එන ක්‍රියාපදය infinitive වෙනවා to කියන වචනේත් සමග. එහෙමනම් වාක්‍ය දෙක බලන්න. Our father is able to drive vehicles. Our father can drive vehicles. හොඳයි. ඔන්න එහෙමනම් ඒ ප්‍රශ්නය ඔබ නිවැරදිව ලියන්න ඇති. දැන් අපි ගමු ඊළඟ ප්‍රශ්නය. හොඳට බලන්න. මානෙල්ට කේක් සෑදිය හැකිය. මානෙල්ට කේක් සෑදිය හැකිය. මානෙල් make cakes. එහෙම නැත්නම් මානෙල් is to make cakes. හොඳයි. ඔබට තප්පර 10ක් තියෙනවා. හරි වචනේ යොදන්න. හරි. උත්තරය බලමු. මානෙල්ට කේක් සෑදිය හැකියි. එමනම් මානෙල්ට පුළුවන් කියන්න අපි කෙලින්ම යොදනවා can. මානෙල් can make cakes. මානෙල්ට කේක් හදන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි මානෙල් is able to make cake. මානෙල් is able to make cakes. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. අපිට අද වේලාසනින් ගෙදර යා හැකිය. අපිට අද වේලාසනින් ගෙදර යා හැකිය. එහෙමනම් ඔන්න ඔබට බලන්න වාක්‍ය දෙක. We are to go home early today. We go home early today. හරි. දැන් ඔබට තප්පර 10ක් තියෙනවා. හොඳයි බලමු උත්තරේ. අපිට අද වේලාසනින් ගෙදර යා හැකියි. We are able to go home early today. We are able to go home early today. අපිට අද වේලාසනින් ගෙදර යා හැකියි. දෙවෙනි ක්‍රමය we can go home early today. අපිට අද වේලාසනින් ගෙදර යා හැකියි. හොඳයි. එහෙනම් අපි යමු ඊළඟ එකට. හොඳට බලන්න ඊළඟ ප්‍රශ්නය. ඔබට විභාගය සමත් විය හැකිය. ඔබට විභාගය සමත් විය හැකියි. You are to pass the exam. You pass the exam. හොඳයි. ඔන්න ඔබට තප්පර 10ක් තියෙනවා. හරි. දැන් අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඔන්න හොඳට බලන්න. You are able to pass the exam. You are able to pass the exam. ඔබට විභාගය සමත් විය හැකියි. අනිත් ක්‍රමය you can pass the exam. ඔබට විභාගය සමත් විය හැකියි. You can pass the exam.
ඔබට විභාගය සමත් විය හැකියි. අපි ගමු ඊළඟ එක. හොඳට බලන්න ප්‍රශ්නේ කියවලා. ඔවුන්ට තත්වය පාලනය කළ හැකියි. ඔවුන්ට තත්වය පාලනය කළ හැකියි. They control the situation. They are to control the situation. හරි. ඔබට තප්පර 10ක් තියෙනවා. උත්තර ලියන්න. හොඳයි. බලමු අපි. ඔවුන්ට තත්වය පාලනය කළ හැකිය. They can control the situation. They can control the situation. ඔවුන්ට පුළුවන් පාලනය කරන්න තත්වය. දෙවැනි ක්‍රමය they are able to control the situation. They are able to control the situation. ඔවුන්ට තත්වය පාලනය කර හැකිය. දැන් අපි ගමු ඊළඟ එක. ඔන්න හොඳට බලන්න ප්‍රශ්නය කියවලා. වත්මන් රජයට ආර්ථිකය සංවර්ධනය කළ හැකියි. වත්මන් රජයට ආර්ථිකය සංවර්ධන කළ හැකියි. මෙන්න අපේ ප්‍රශ්නය. The present government developed the country. The present government is to develop the country. හොඳයි. ඔන්න ඔබේ තප්පර 10. හරි. බලමු අපි මොකද්ද උත්තරය කියලා. පළවෙනි එක. වත්මන් රජයට ආර්ථිකය සංවර්ධනය කළ හැකියි. The present government can develop the economy. The present government can develop the economy. ඊළඟ එක. The present government is able to develop the economy. The present government is able to develop the economy. The present government is able to develop the economy. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ගුරුවරුන්ට සිය ඉල්ලීම් ජය ගන්නට පුළුවන්. ගුරුවරුන්ට සිය ඉල්ලීම් ජය ගන්නට පුළුවන්. හොඳයි. මෙන්න බලන්න වාක්‍යය. The teachers are to win their demands. දෙවෙනි ක්‍රමය. The teachers win their demands. හොඳයි. දැන් ඔබට තප්පර 10ක් තියෙනවා පිළිතුරු ලියන්න. හරි. බලමු අපි. ගුරුවරුන්ට සිය ඉල්ලීම් ජය ගන්නට පුළුවන්. The teachers are able to win their demands. The teachers are able to win their demands. දෙවැනි ක්‍රමය. The teachers can win their demands. The teachers can win their demands. ඊළඟ ප්‍රශ්නයට එමු අපි. ඔවුන්ට දූෂණය නැති කළ හැකියි. ඔවුන්ට දූෂණය නැති කළ හැකියි. They eliminate corruption. They eliminate corruption. දෙවෙනි ක්‍රමය. They are to eliminate corruption. හොඳයි. ඔන්න ඔබට තප්පර 10ක් තියෙනවා. බලමු උත්තර ලියන්න. හරි. අපි බලමු මොකද්ද හරි පිළිතුර කියලා. Can the able ද කියලා. මේ බලන්න. ඔවුන්ට දූෂණය නැති කළ හැකියි. They can eliminate corruption. They can eliminate corruption. Eliminate කියන්නේ නැති කරලා දානවා. Corruption කියන්නේ දූෂණය. Corruption කියන්නේ දූෂණය. ඊළඟ ක්‍රමය. They
are able to eliminate corruption. They are able to eliminate corruption. හොඳයි. එහෙමනම් ඔන්න අද දවසේ අපි කතා කළේ can සහ able කියන වචන දෙක අතර තියෙන වෙනසත් එය කොහොමද වාක්‍යවල යෙදෙන්නේ කියන එකත්. වාක්‍ය දෙකේම අදහස එකයි. හැබැයි කියන ක්‍රම දෙක මේ දෙකම භාවිත වන නිසා ක්‍රම දෙකම මතක තියාගන්න. හොඳයි. එහෙමනම් මම හිතනවා අද දවසෙත් ඔබ can සහ able යෙදෙන එක පිළිබඳව ඊටාම පැහැදිලිව ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් දැන් සමුගන්න වෙලාවයි. අදත් සමුගන්න වෙලාව ඔබට මතක් කරනවා ඔබ තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම like එකක් දාලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබ මේ ඉගෙනගත්ත වාක්‍ය ඔබට පුළුවන් නම් වාක්‍ය කීපයක් හදලා මේ comments වල දාන්න. පාඩම පිළිබඳ ඔබේ අදහස්, උදහස්, ඒ වගේම යෝජනා, චෝදනා වුණත් තියෙනවනේ ඒවත් කමෙන්ට් එකට දැම්මොත් හොඳයි. මට පුළුවන් තව දුරටත් මේ පාඩමේ ගුණාත්මක බව වැඩි කරලා ඔබ වෙනුවෙන් තව තවත් පාඩම් හදන්න. එහෙමනම් අදට ඔබෙන් සමුගන්නවා. ආයෙත් දවසක තවත් වචන දෙකක් අරගෙන ඔබ හමුවට එන බලාපොරොත්තු වෙමි. Goodbye and good luck.